තප්පරයට මීටර 200කින්. මොකක්ද දැම්මේ? S තියෙනවා U තියෙනවා A තියෙනවා B වර්ග සමානයි U වර්ගය ධන 2ක් S. U වර්ගය සමානයි බිංදුව ධන 2 වාරයක් 10 වාරයක් 2000. එහෙනම් මෙතන එනවා 4 වාරයක් 10 4. ඒක වර්ගමූලය කියලා කියන්නේ 200යි. එහෙනම් පල්ලෙහාදී මේ හරිය මේ හරිය මිනිස්සෙක් ඉන්නවා. ඔලු ඉවරයි. ඔලුයි මොකද වෙන්නේ? හිල් හිල් ඇදෙනවා. හරි. එහෙනම් මෙන්න දුස්රාවි තරලයක් නොවුනොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න ආරම්භක ප්‍රවේගී බිඳුවෙන් පටන් අරගෙන ආපු මොකද මේ වතුර බිඳුව මීටර 2000. ඒ කියන්නේ කිලෝමීටර් 2ක් උඩ ඉඳලා ආවොත් එහෙම වෙඩි තිබ්බහ සමානයි. එහෙනම් කුඩ ඉහළගෙන යන්න වෙන්නේ නැහැ පාරේ. නේද? එහෙනම් මේ දුස්රාවිතාවගෙන වැදගත් වෙනවා. ඔන්න ඔය වගේ වෙලාවට. හරි. එහෙනම් එන ප්‍රවේගය අපිට හදලා බලන්න පුළුවන් අවසානයේ මෙන්න මේ මෙතන එන සමීකරණ ස්ටොක් සමීකරණයෙන් පුළුවන් හදන්න. හරි. ස්ටොක් සමීකරණ මේක f සමානයි 6ක් phi a new v. හරි. phi දන්නවා phi දන්නවා a කියන්නේ අරය. ගෝලයේ අරය. හරි. අරය. new කියලා කියන්නේ දුස්රාවිතා සංගුණකය. v දන්නවනේ. ප්‍රවේගය. හරි. යන ප්‍රවේගය. එහෙනම් f සමාන 6ක් phi a new v වලින් අපිට ගන්න පුළුවන් මෙයාගේ දුස්රාවි බලය. කොච්චර දුස්රාවි බලයක් තියෙනවද? ඒක ගෝල වලට විතරක් තියෙන්නේ. ඕන වස්තුවකට තියෙනවා. මේ ගෝල වලට තමයි මේක හදලා තියෙන්නේ. ගෝල වලට මේ සමීකරණ. ඕව එක එක වලට තියෙන එක එක. ඇයි අපි ඇලිත් 30කට? s සමානයි a new v බෙදීම d. මතකද? ඔව්. එහෙම අන්න තියෙන පුෂ්ඨය මෙන්න තරලයේ තියෙන මෙච්චරක් උසට මේක උඩ තියෙන 30 මෙන්න ප්‍රවේගය මෙහෙම යනවා. දෙන්න ඕන බලය. ඔය ප්‍රවේගය යනවා. හරිනේ? හරි. ඒ වගේ එකක් ඔන්න ගෝල වලටත් තියෙනවා. දැන් දුස්රාවි තරල තුල චලිත වන මාතෘකාවක් අපි. දුස්රාවි තරල තුල චලිත වන ගෝලයක් මත ඇතිවන දුස්රාවි බලය. ගෝලයක් මත ඇතිවන දුස්රාවි බලය. යන්න දුස්රාවි නොවන තරලයක් තුල දුස්රාවි නොවන තරලයක් තුල වැහි බිඳුවක් කිලෝමීටර් 2ක් තුල වැටුනේ නම් දෙකක් තුල වැටුනේ නම් ඒ අවසාන ප්‍රවේගය 200 ms එක වේ. අවසාන ප්‍රවේගය 200 ms එක වේ. ඒක දැන් පොතේ මේ හැටි මේ කියන්නේ. නෑ මම පොත පිටිපස්සේ. ඒක හදාගන්න. හරි. හරි. නමුත් ප්‍රායෝගිකව වැහි බිඳුවේ පෘථිවි පෘෂ්ඨ මට්ටමේ ප්‍රවේගය ඉතා අඩුවේ. නමුත් ප්‍රායෝගිකව පෘථිවි පෘෂ්ඨ මට්ටමේ වැහි බිඳුවේ ප්‍රවේගය ඉතා අඩුවේ. හේතුව
වායුගෝලීය වාතය. වායුගෝලීය වාතය දුෂ්‍රාවී තරලයක් ලෙස ක්‍රියා කරමින් චලිතයට ප්‍රතිවිරුද්ධව බලයක් ගන්වයි. හරි කියලා ඊට පස්සේ එම බලය බාහිර අරය මත ගෝලයේ බාහිර අරය මත දුෂ්‍රාවිතා සංගුණකයේ මත ක්‍රමා ගෝලයේ ප්‍රවේගය මත නදා පවතී. හරි එහෙනම් ඔන්න මෙයා මත පල්ලයට mg තියෙනවා. ඉහළට ඔන්න තියෙනවා කවුද? දුෂ්‍රාවි බලය. තව කෙනෙක් ඉන්නවා. ඒකට ගණන් ගන්නේ කවුද? උඩුකුරු තෙරපු. කොහොමද? හරි. එයාත් අනිත් පැත්තට ඉන්නේ. එහෙනම් F ධන U පින mg සමානයි කවුද? m a වෙනවා. මෙයා පල්ලයට නෑ. එහෙනම් mg වෙනවා. හරි. ඔය විදිහට එනවා. පල්ලයට යනවා. එහෙනම් එක වෙලාවක් එනවා. ඔක ලියන්න මේක ලියා ගන්න. මේක ඇඳලා. මේක ආවා. දුෂ්‍රා බල නොමැති විට නම් මෙහෙමයි. නොමැති විට. මේක ලියුවද? නෑ. ඒක ලියන්න. ඒක උඩින්ම ලියන්න. හරි. හරි. එහෙනම් අපි ගන්න පල්ලයට යන්න මොකද වෙන්නේ මේ ප්‍රවේගය. තරණය මොකද වෙන්නේ? පල්ලයට යන්නේ. මේ අඩු වෙන. තරණය වෙනවා නේ පල්ලයට යන්න. ඔව්. පල්ලයට යන්න තරණය වෙනවා. අපි දන්නවා මේ ගුරුත්ව තරණයට වැටෙනවා. යන්න ප්‍රවේගය මොකද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙනවා.
පල්ලට යන තරණය වෙනවා නම් මම ප්‍රවේගය අඩු වෙනවද? ඉතින් එන අරම විදියට වැටෙන්නේ නැත්තේ. ඒකට අර විදියට අර එන ලොකු ප්‍රවේගකින් වැටෙන්නේ නැත්තේ එහෙම අඩු වෙන ඉන්නේ. නෑ මම කියන දේ පොඩක් හිතපන්කෝ. දැන් මේ මං කියවල පල්ලට යන තරණය වෙනවනේ. ඔව්. ඔව් ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙලා ප්‍රවේගය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ F එපුත් වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් හරි. මෙයා පල්ලෙහාට යන්නේ F මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා. F එන්න වැඩි වෙනවා. එහෙනම් එක වෙලාවක් එන මොකද්ද? තරණය බිඳු වෙන අවස්ථාව. එයි mg ඍණ u සමානයි f කියලා අවස්ථාවක් එනවා. මෙයා මේ පැත්ත දාන්න පුළුවන් නේ. ඔව්. හරි. සමාන f කියලා අවස්ථාවක් එනවා. ඒ කියන්නේ එන්න මේ පැත්ත, ඒ කියන්නේ මේ පැත්ත පදයෙන් බිඳුවක් එනවා කියලා මම කියන්නේ මේ. මෙයාගේ අඩු කරා බිඳුවයි කියලා. ඔව්. ඒ කියන්නේ මේ පැත්තේ ma සමාන බිඳු වෙන අවස්ථාවනේ. ඔව්. හරි. ma සමාන බිඳුවයි කියලා කියන්නේ m කොහොමද බිඳුව එන්නේ නැහැ. a සමාන බිඳුවයි. නේද? ඔව්. හරි. එහෙනම් a සමාන බිඳුවයි කියන්නේ තරණේ බිඳුව. එහෙනම් මෙයා මොකක්ද දෙන්න ඕන? නිශ්චලතාවය සහ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න ඕනේ. හරි. දැන් මෙයාට ප්‍රවේගයක් තියෙනවා. නැයින ඒකාකාර ප්‍රවේගය. එහෙනම් එතනින් එහාට මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් මෙයා යන්න ගන්නවා. හරි. ඒකාකාර ප්‍රවේගය යනවා කියන එක තේරුම මොකක්ද? ඒකට අපි නමක් කියනවා. ආන්ත ප්‍රවේගයෙන් යනවා. හරි. එතනින් එහාට මෙයාගේ බල වෙනස් වෙන්නේ නැහැ. හරි. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැති ඉඳ F වෙනස් වෙන්නේ නැහැ. උඩුකුරු තුරුකුම වෙනස් වෙන්නේ නැහැ. ඝනත්වය අනුව වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා බල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ආන්ත ප්‍රවේගයෙන් යනවා. තේරුණාද? හරි. මේක ලියුවද? නෑ. මේක ලියාගන්න. මාර විදියට ගාන්නම සෙට් වෙලා තියෙනවනේ ඔක්කොම. ඒ කියන්නේ මෙහෙම අර දැන් කුසියේ මිනිස්සු ඉන්න ඕනේ කියන එකට මේ හරියන්න ඔක්කොම ටික ගාන්නටම හැදිලා තියෙනවනේ. ඇත්තට වතුරත් තෝම් වැටුනොත් මැරෙනවා. ඔව්. සබා ධර්මේ ගාන්න හදලා තියෙනවා. නේද? හරියයි. හරි. මේක ලිව්වද? ඔව්. මේක ඇඳගත්තද? ඔව්. මේක බර මේක උඩුකුරු දෙරුම් කියලා ලියාගත්තද උඩුකුරු? මේක දුෂ්‍රාවිතබල. හරි. ඒකට මේක එක මොහොතක් සැලකුවොත් මේ සමීකරණය ගන්න පුළුවන්. මොහොතින් මොහොතට වෙනස් වෙනවා. ඒ F වෙනස් වෙනවනේ. ඔව්. හරි. හැබැයි ආන්ත ප්‍රවේග අවස්ථාව අපි කියනවා කෙලින්ම ප්‍රවේගය නියත වුණා. mg ඍණ u සමානයි f වුණා. හරිද? හරි. හරි. ලියන්න. ගෝලයක් ත්වරණය වීමේදී ප්‍රවේගය වැඩි වේ. ගෝලයක් ත්වරණය වීමේදී ප්‍රවේගය වැඩි. ප්‍රවේගය වැඩි වෙන විට දුෂ්‍රාවිතා බල වැඩි වේ. එනම් තරණය ක්‍රමයෙන් අඩු වේ. නේද? ඔව්. එහෙනම් මේකට චලි සමීකරණ දාන්න පුළුවන්ද? චලි සමීකරණ දාන්න නියත තොරණෙන් යන්න නැත්තම් දාන්න බෑනේ. බෑ දාන්න. එහෙනම් දාන්න බෑ. තේරුණාද ඒක? ඔව්. හරි. එනම් තරණය ක්‍රමයෙන් අඩු වේ.
කියන්නේ එක් අවස්ථාවකදී mg ඍණ u සමානයි f වේ. mg ඍණ u සමානයි f වේ. එනම් ගෝලය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. දැන් පාඩම් කරනවද? ඔව් ගරන් යනවා. එම ඒකාකාර ප්‍රවේගය ආන්ත ප්‍රවේගය ලෙස හැඳින්වේ. එම ඒකාකාර ප්‍රවේගය ආන්ත ප්‍රවේගය ලෙස හැඳින්වේ. හරි. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් mg ඍණ u සමානයි මොකද 6යි a nu v කියලා. එහෙනම් ආන්ත ප්‍රවේගික සමීකරණයක් ගන්න. මේක පදයෙන් නම් කරගත්තන්නේ. ඔව්. ඔගේ v යුක්ත ගන්න. හරි. a nu 6යි. හරිද? ගත්තද ප්‍රවේගයට සමීකරණ? ඔව්. එහෙනම් තරණය මොකද වෙන්නේ? ඒකාකාර වෙනස් වෙනවද? එන්න අඩු වෙනවා. ඍණයක්නේ. එන්න අඩු වෙනවා. ඔව්. කාලය t. ඔව් වක්‍ර ප්‍රස්ථාරය. ඔව්. එහෙනම් ප්‍රවේගය ප්‍රවේගය නියත වෙනවා වැඩි වෙලා නියත වෙනවා. කොහොම වෙනවා? මේක කියනවා මොකද්ද? ආන්ත ප්‍රවේගය. ආන්ත ප්‍රවේගය. හරි. ඒකට කියන ආන්ත ප්‍රවේගය කියලා. එතන විතර බිඳුවට මෙනවා. ඔය දෙකත් අඳගන්න. දුෂ්ටාවිතාවය කියන කොටසේ තියෙනව නේද මේ පේසුරු පොත තියෙනව නේද? ඔව්. දෙවෙනි ගාන. ඒ කියන්නේ 82 ගාන. තුන්වෙනි ගාන 83 ගාන. පොඩ ඉන්න. 1982 1983 1983
1984 පස්වෙනි ගාන 2 3 වෙනි ගාන 87 13 1994 15 96 1998 තියෙනනේ මේ ගණන් ටික 17 ඔව් 20 2001 21 2002 මේ ගණන් ඔක්කොම සුපිරි 22 2003 මේ ගණන් ටික හදන්න 29 තරම් 2010 2009 ළඟ දෙක කරමු 28 29 ඔය ගණන් ටික හදුනා ආයෙත් දෙයක් නැහැ ආ
රූපයේ AB වලින් වාතය තුලින් නිදහස්ව වැටෙන ගෝලාකාර වැලි බිඳුවක් පහළ ඇති ප්‍රවේගය. පහළට ඇති ප්‍රවේගය v. t කාලයේ ස්ථිතියක් ලෙස පෙන්වලා තියෙනවා. b හිදී වැහි බිඳුව කුඩා සලසම් බිඳු දෙක ගැටුණලු. අතර එම බිඳු දෙක BC වක්‍රයේ පෙන්වා ඇති v1 v2 ප්‍රවේගයට අනුව දිගටම පහළට වැටේ. ප්‍රස්ථාරයේ පෙන්වා ඇති v නෝට් යගේ කීයද කියලා අහනවා. v නෝට් යගේ දාන්න v වලගේ. v නෝට් කීයගේ v නෝට් යගේ v නෝට් වලින් උත්තර දෙන්න. මේක තමයි v1 යගේ වෙනවා. ආ හරිද? හරි ආවද උත්තරය? උත්තරයක් එනවා මෙතන නෑ මේ උත්තරේ mg ඍණ u සමානයි 6ක් phi a nu v. හරි. එහෙනම් mg ඍණ u කියලා කියන්නේ මොකද්ද? b rho g නේ. ඔව් 3න් 4ක් phi r ඝනය. ඒ කියන්නේ a ඝනය. මෙතනදී උඩුකුරු දරපුවම ගත්තේ නෑ ඒක ගැන කියලා නැති හින්දා. බලමු මේකත් ඕනේ මම හිතන්නේ. b rho g සමානයි 6ක් phi a nu v naught. හරිනේ. ඔන්න මම ආදේශ කරා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? mg බෙදීම 2යි. එහෙනම් පරිමාවෙන භාගයක් වෙනවනේ. ඔව් එතකොට අරේ දෙක අරේ භාගයක් වෙනවා. අරේ භාගයක් කියන්නේ කොහෙද බං? පරිමා භාගයක් නම් ඇයි එහෙම කියන්න බැරිද? එයි v naught සමානයි 3න් 4යි phi a ඝනය. v naught බෙදීම 2 සමානයි 4 බෙදීම 3යි phi a dash ඝනය. මෙතන සමාන කරන බං මේ මෙහෙට දාන්න. භාගයක් වෙනවද? නෑ නෑ. phi a ඝනය rho g බෙදීම 2 සමානයි 6ක් phi a nu v1. හරිනේ. හරි එහෙනම් මේක දෙකම වැඩි කරලා දාමු. mg ඍණ 4/3යි phi a ඝනය rho g සමානයි 2 වැඩි කිරීම 6 වැඩි කිරීම phi a nu v1. හරිනේ. හරි මේ දෙපැත්ත සමානයි. ඔව් එහෙනම් 6ක් phi a nu v naught සමානයි 2 වාරයක් 6 වාරයක් phi a nu v1. හරිනේ. හරි එතනට අරකම් නෑ. අරේ දැන් මෙයාගේ අරේ ඒක නෙවෙයි. ඒ නෙවෙයි. ඒ තමයි පරිමා භාගයක් වුණානේ. ඔව් එහෙනම් v කියලා පරිමා v සමානයි 3න් 4යි phi a ඝනය. ඉස්සෙල්ලා දැන් v බෙදීම 2 සමානයි 4/3යි phi a dash ඝනය. හරිනේ. හරි මෙයා මෙහෙට දාමුකෝ. එහෙනම් 4/3යි phi a ඝනය සමානයි 2 වාරයක් 4/3යි phi a dash ඝනය. මෙතන a dash. හරි. ඒ බෙදීම ඝන මූල දෙකයි. මේකට මේක අපට යනවා.
දෙකේ 3න් 1යි a නේද? 1ට. ඒ කියන්නේ a බෙදීම 2 තුනෙන් එක. 3න් 1. ඔක තමයි ඩෑෂ් කියන්නේ. හරි. හරි. ඒක මෙතනට ආදේශ වෙනවා. මෙතන යට එනවා a බෙදීම 2 3න් 1. හරි. හරි. එහෙනම් මේකට මේක කපලා ගියා. ඉතුරු වෙන්නේ කවුද? උඩ 2 ඉලක්කමයි v0 සමානයි 2 වාරයක් v1 බෙදීම 2 3න් 1. ඔව්. හරි. එහෙනම් v0 වාරයක් 2 3න් 1ට 2. ඔව්. ඔක හදන්න බෑ. හරිද උතන? ඕක උත්තරේ තව තියෙනවද? එයා සුළු කළා. තව සුළු කරන්න වෙයි මං. v0 ධනය වාරයක් 2 එතකොට ඍණ බලයක් කියන යටට එන්න. හරි. v0 ඝනය යට 2 වර්ගය. v0 බෙදීම 2 බෙදීම 3යි. හරි. මේ උඩත් ගෙනින්නද? නෑ නේද හරිනේ දැන් ඔක් ගත්ත මේ v0 බෙදීම 4නේ එන්න ඕන. 4කද? ඔව්. v0 බෙදීම 4 නේ v0 වල ඝනය බෙදීම 4. මෙතන ඝණයක් නෑ ඒක. ඔව්. ඔව් උත්තරේ ඇත්තේ 2 වෙන්න ඇති. ඒක ඍණ ලකුණ හැයිලා නේද 2? ඔව්. හිඩසක් තියෙනවනේ. ඔව්. දැන් 4 ඒ වගේම උත්තරයන්නේ. ඔව්. printing mistake එකක් තියෙන්නේ. 4යි 2යි එක වගේ. අර ඍණ ලකුණකට ඉඩ තියෙනවා සාමාන්‍ය. හරිනේ මේක. ඔව්. එනවාද ඒක? ඕක නෑ. බලන්න දෙවෙනි එකේ පොඩ්ඩක් ඉඩ තියෙනවනේ ඍණ ලකුණකට ඉඩ තියෙනවනේ අනිත් එකට. මගේ එකේ print කරලා තියෙන විදිය වෙනස් ඇතියි. මගේ භාග සංඛ්‍යා තියෙන්නේ ගොඩක් ඔක්කොම. ඔව්. දෙවෙනි උත්තරේ තියෙන්නේ v0 වාරයක් 2 වරහන් ඇතුලේ 2 ආයි 2 බෙදීම 3 කියලා. එහෙම එකක් නෑ මගේ. නෑ යට ගන්න. යට ගන්න. ඔව් යට ගන්න. දෙවෙනි එකේ. තර මේකේ v0 යගේ v1 යගේ තමයි අහන්නේ. දෙකට බෙදනවා කියලානේ කියන්නේ කෑලි දෙකකට. මේ උත්තරේ හරි. මේකේ මොනාරි උත්තරේ මේ කීයද 82 පොඩ මයිග්‍රේට් පාස් කරලා ඊළඟ ගාන හදන්න ටික
ඒක නේ ඒක 86 ඉඳලා තියෙන්නේ. ආ ඊළඟ මොකද කියන්නේ? ජලයේ ඇති ගඟුරු විලක ගෝලාකාර තෙල් බිඳුවක් ඉහළට ගමන් කරයි. ටික වේලාවකට පසු V0 ආන්ත ප්‍රවේගයට ආවලු. ලබාගත් පසු සරසම කුඩා ගෝලාකාර බිඳු දෙකකට කැඩෙනවා. කුඩා බිඳු දෙක තවදුරටත් ඉහළට ගමන් කිරීම නම් එහි එක් එක් ආන්ත ප්‍රවේගය තියෙන්නේ. ඒකේ තරකම තමයි. අරගමනේ එන්නේ. ඔව්. අන්න ඔක උත්තරේ තියෙනවා 2. නෑ අරගේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒකමනේ කියන්නේ. ඔව්. දෙකට ගන්නාම පස්සේ ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ. එහෙනම් මේ සමීකරණ මේ විදිහට මම හදාගන්න යන්නේ. උත්තරේ එන්නේ V0 ආරයක් 2 ඍණ 2 බෙදීම 3 වලින් බලය. හරිනේ? හරි. එහෙනම් උත්තරේ 2. ඊළඟට කීයද? 5. අර R1 සහ R2 වන කුඩා ලෝහ ගෝල දෙකක් දුෂ්ටාවී ද්‍රව්‍යකින් පුරවා ඇති උස භාජනයක් තුලදී නිශ්චිතතාවයට මුදාහන ලදී. ගෝලය මගින් ලබාගත් ආන්ත ප්‍රවේග පිළිවෙලින් V1 සහ V2 අනුපාත සමාන වනුයේ මොනවටද කියලා අහනවා. මේ සමීකරණය තමයි ඔක්කොම කරන් තියෙන්නේ. ඔව්. හදුවද ඒක? නෑ. හදපන් ඉක්මනට. පාස් පේපර්ස් තියෙන කීයේ නේද? පේසුරු එක තමයි තියෙන්නේ. අර සාමාන්‍ය මාස්ටර් ගයිඩ් එකේ තියෙන්නේ 2003 ඉඳන්. මම තාම අරන්නේ නැහැ පේසුරු පොත. පේසුරු ගණන් හැදෙන්න. ආ. දැන් ගන්න ඕන පේසුරු පොත් සෙට් එකක් ගන්න ඕන. ඒක විතර අඩු. නැත්නම් ඔක්කොම තියෙනවා. දැන් කොරෝනා වල අලුත් જાතියක් එනනේ ඩෙල්ටා වලත් අලුත් જાතියක්. මම දැක්ක එප්සයිලන් කියලා එකක් තියෙනවා. මොකක්ද දන්නේ ඉස්සරහට මොනව වෙයිද දන්නේ. මාර කේස් එන්නේ. ඔව්. ඔය පැත්තේ මිනිස්සු ඇවිදිනවද ඉන්නේ? ඔව්. ගානක් නැහැ.
බෝම්බෙන් පස්සේ ටික ටික මෙව්වා වෙන්න ගත්තා. බෝම්බෙන් පස්සේ බෝම්බ ගෙව්වේ. සාරා ඔව්. රට කඩා යන්නේ ඊට පස්සේ ඔව්. ඔක්කොම. සාරා නෙහින්ද මොනවද කරනවද දන්නේ? හරිද හදලා ඉවරද? පොඩ්ඩක් ඉන්න. එයි හරියට උත්තරයක් ගන්න බෑනේ අයියේ. පස්වෙනි එක. පස්වෙනි එකේ මොකක්ද කියන්නේ? අර R1 R2 වන කුඩා ලෝහ ගෝල දෙකක් දුෂ්ටායිතාවය වන පුරා ඇති ද්‍රව්‍යක භාජනයේ නිශ්චලතාවයෙන් සිට උදාහරණ වල ආන්තර ප්‍රවේග වලින් V1 V2 අනුපාත සමාන වන්නේ. එහෙනම් මෙයාගේ අපිට ගන්න පුළුවන් V rho G බර වෙන V rho WG වතුර කියලා ගමුකෝ. සමානයි 6ක් පයි R1 new V1 හරිනේ? හරි. මෙතන මෙයා ගන්න පුළුවන් VV කියලා කියන්නේ 3න් 4යි 5 R1 ඝනය. හරි. rho G වෙන 3න් 4යි 5 R1 ඝනය rho WG සමානයි 6ක් 5 R1 new V1 හරිනේ? ඔව්. මේකේ කපලා දාමු R1 එකට R1 එක ගන්න. 4 බෙදීම 3යි 5 R1 වර්ගයේ rho G වෙන 3න් 4යි 5 R1 වර්ගය rho WG සමානයි 6ක් 5 new V1 හරිනේ? හරි. ඊට පස්සේ R1 යෝනේ ගන්න කියලා තියෙන්නේ. එහෙනම් මේක අපි ගමු R1 එළියට ගමු. 4 බෙදීම 3යි 5 5G කියන එක එළියට ගන්න. G R1 වර්ගයේ rho ඍණ rho W හරිනේ? හරි. ඔය ටික එළියට ගත්තා. මේ වගේ එකක් ලියමු අනිත් එක්කෙනාට. 4 බෙදීම 3යි 5 G R2 වර්ගයේ rho ඍණ rho W යාගේ. හරිනේ? හරි. 5 new V2 V1 බෙදීම V2 නේ යන්නේ.
කැපුණා. R1 වර්ගයේ විදිහම R2 වර්ග. 4. හරි ස්කන්ධෙට මේක දාන්න ඕනේ. එයි ස්කන්ධෙට දාන්න. තේරුණාද? ඔව්. දැන් මේ යට සමීකරණ ගත්තදී ආයෙ පෙන්වන්න ඕනේ නැහැ. මේ ටිකම නෙමෙයි ඔව් තේරුණා. ඔව් ඔව්. එතන මොකොත් නැහැ. 8 87 ගන්න. ගාන තේරුණාද? ඒ ගාන හදපැයි. ඔව්. එතකොට කොහොමද මේගොල්ලෝ කියන්නේ නැතුව අපි හරියටම හිතන්නේ මේකට උඩුකුරු කරපුම ඕනේ කියලා? එහෙම වුණොත් mg ඍණ f සමානයි ma කියලා ගන්න වෙනවා. එහෙනම් mg සමානයි ma කියලා ගන්න වෙනවා. ඒත් ඔය උත්තරේ වෙනවා. බලන්න. හරියට. එනව නේද ඔකම? කැපිලා යනවා ඇති. අර ඔක්කොම ටික. ඒක බලපන්. මෙන්න මේ රෝ w කියන කතාව විතරයි අඩු වෙන්නේ. අනිත් ටික ඔක්කොම එගියම. නේද? ඔව් ඔව් ඔව්. ඒකෙන් තමයි ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද ඒක කැපිලා යන හින්දා. ඊළඟට කියනවාද දැන් 8. අරය ආර්සා ඝනත්වය දෙකක් රෝ වූ S කුඩා ගෝලාකාර වස්තුවක් ඝනත්වය රෝ වූ L දුෂ්‍රාවි ද්‍රව්‍ය සිරස්ව පහළට ගමන් කර V ආන්තර ප්‍රවේගය ලබා ගන්න. පාත් ප්‍රකාශ සලකා බලනලු S හි ඝනත්වය දෙගුණ කළහොත් එය L තුල දෙකක් V ආන්තර ප්‍රවේගයෙන් ගමන් කරයි. ඒක පොඩ්ඩක් හදලා බලන්න. S කියන්නේ මොකද්ද? කියන්නේ ගෝලෙට වෙන්නේ. ඔව් ගෝලෙට. ඒකට ඒකේ දැන්ට ඝනත්වය දෙකක් රෝනේ. ඔව්. තවත් දෙගුණ කරා කියලා කියන්නේ. ඔව්. ඒතර ඝනත්වය දෙගුණ කරා කියලා කියන්නේ බර දෙගුණ වුණා. හරිනේ? ඔව්. ඒ විරෝධී කියන එක තමයි නේද? දුකල් කරන්නේ. ඔව් ඒක ඝනත්වය දෙගුණ කරාට උඩුකුරු කරපුවම එකයිනේ. එතකොට අරක දෙකකින් වැඩි වෙන්නේ නැහැ. දෙකකින් වැඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ B SC ආරේ දෙගුණ කළහොත් L හි කළහොත් එය L තුල දෙකක් V ආන්තර ප්‍රවේගය ලබා ගන්න. ආරේ දෙගුණ කරොත් එහෙම ආන්තර ප්‍රවේගය මොකද වෙන්නේ? 4 ගුණයකින් විතර වෙනස් වෙනවා. එහෙමද? අර අතන පරිමාව ගන්නකොට ඝන R වල ඝනයක් එනවා. ඔව් මම ගත්තේ මේකයි. මෙන්න මේක ගත්තේ. අරේ වෙනස් වෙනානේ. ඔව්. එතකොට ආන්තර ප්‍රවේගය V1 බෙදී V2 සමානයි R1 වර්ගය බෙදී R2 වර්ගය. මෙතක ඉස්සෙල්ලා MC කිව්වේ. ඔව්. ඒකේ අපි මොකද කරේ? අරේ වෙනස් වෙලා වගේ අදහසක් නේ තියෙන්නේ. ඔව්. අනිත් ඔක්කොම වෙදීම. ඔව්. හරි. ද්‍රාවණය වෙනස් වෙලත් නැහැ, වස්තුවේ ඝනත්වය වෙනස් වෙලත් නැහැ. V1 බෙදී V2 සමානයි R1 වර්ගය බෙදීම R2 වර්ගය. ඔව්. එහෙනම් අරේ මොකද්ද කරලා තියෙන්නේ? දෙගුණ කරා කියනවනේ. ඔව්. මේ ආන්තර ප්‍රවේගය මොකද උනේ? 4 ගුණයකින් වෙනස් වෙන්න ඕනේ. වර්ගයෙන්. ඔව්. ඒකත් හරියද එතකොට? 4ෙන් 3යි වගේ පොඩ්ඩයි හදලා බලපන්. මේ MC එක හරියට තේරුම් ගත්තා නම් ඒක උඩ තමයි අහන්න. මේ තියෙන ආන්තර ප්‍රවේග අවස්ථා දෙක.
මේ දින අරේ වෙනස් වෙච්ච අවස්ථා දෙකක්. අනිත් මුකුත් වෙනස් වෙලා නැහැ. නෑනේ අයියේ. අර ප්‍රවේග දෙකකින් නෙමෙයිනේ වැඩි වෙන්නේ. ඒක තමයි මම ප්‍රවේග 4 ගුණකින් නේද වෙනස් වෙන්නේ. 8 ගුණයක් වෙනවා. ඇයි R ඝණයක් තියෙනවනේ. ඔබ අනිත් පැත්තේ තාර එකක් තියෙනවනේ. ඒකට ඒක කපලා යනවනේ. ඔව් 4 ගුණිය. ඔව්. 4 ගුණ කියන්නේ ඔව්. තේරුණාද ඒක? ඔව්. තේරුණාද? ඔව් මම ඒක ලිව්වා ගමේ. L වෙනුවට එයට සමාන දුෂ්කරතාව සංයුතු එහෙ ඝනත්වය 3යි රෝ වූ ද්‍රව්‍ය තිබුණේ නම් එසේ ආන්තරික විශාලත්වය වෙනස් නොවේ කියලා කියනවා. හරි. L වෙනුවට එයට සමාන දුෂ්කරතාව සංයුතියක් තියෙන. හරි. එහෙනම් නිව් වෙනස් වෙන්නේ නැහැ. එහෙත් ඝනත්වය 3ක් රෝ වූ ද්‍රවයක් තිබුණේ නම් එහි ආන්තරික විශාලත්වය වෙනස් නොවෙනස්ව පවතී. හරිනේ ඉතින් මේකේ ඝනත්වයක් බලපෑමක් නැහැ නේ ද්‍රව්‍ය. නෑ ඝනත්වය හරි උඩුකුරු කරපුමට එනවනේ. ඔව්. ඒක වැරදි. ඒක නොවෙනස්ව තියෙන විදියක් නැහැ. නොවෙනස්ව තියෙන විදියක් නැහැ. ඒක තමයි වෙනස් වෙන්නේ. එතකොට ඒ තුනම වැරදි. තුනම වැරදි. එහෙම උත්තරයක් නැහැ. මේක ඕල් එකක් වෙන කියන්නේ. ඕල් එකක් වෙන්නේ. එහෙම නැත්නම් ඇති මේකේ මොකක් හරි තුනම වැරදි කියලා. 87 පේපරේ තමයි ඒක. මේ ඝනත්වය වැඩි කරපු ගමන් ගිලෙන්නේ නැහැ අර. පා වෙනවනේ. ඔව්. වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න බෑ අපිට. බරත් එක්ක ආරම්භයේ දැන් ඒත් බර වැඩි නම් ඔව්. පොඩ්ඩයි වස්තුවේ මේ ඝනත්වය දෙකක් රෝනේ. ඔව්. බර කොහොමද දන්නේ? V ρ G බර එහෙනම් මෙයා පා වෙනවනේ. පා වෙනවනේ ඒක තමයි. ඔව්. V 2යි ρ G නේ එයාගේ ඉන්නේ බර. ඔව් ඍණ භාගයක් එතකොට මේ පැත්ත ඍණ භාගයක්. උඩුකුරු තරප වෙනවනේ සම්පූර්ණ කිලොත් එහෙම 3ක් V ρ G. ඔව්. ගිලෙන්නේ නැහැ. උඩුකුරු තරප වැඩි නේ වෙන්න බෑනේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් උඩ පා වෙන්න ඕන. ඔව්. එහෙනම් සීතර ඊළඟ ගන්නට නම් ගාන හොයන්නේ. ඔව්.
C පමණක් සත්‍යයක් තමයි කියන්නේ නම් ආ 0G එහෙමමයි. තුන්වෙනියක් යනවා. බෑ ඒක වෙන්න විදියක් නැහැ. එහෙනම් මේකේ මේවා ගණන් නොගෙන ඉන්නවනම් මොනවද මේවා? උඩුකුරු දෙරුම. ඔව් එහෙන් බැලුවොත් විතරයි හරියන්නේ. එහෙනම් බලමු පළවෙනි එකක් හරියට එතකොට. නෑනේ. නේද? SC ඝනත්වය දෙගුණ කරා කියන්නේ එහෙන් බැලුවොත් එහෙනම් පළවෙනි එක මොකද? ආ ඔව් හරි ඔව්. SC ගණන්ත දෙක. එතකොට පළවෙනි එකත් හරියනවද? ඔව් ඒක MC ගේ මාක ඇවුලකදී මම බලන්න කියන්න ආයි පාර. බලන්න දෙයක්වත් නැහැ. අතරකුත් තියෙනවා. ඒක මේ සීත් හරියන්නේ කියන්නේ. මට තියෙන අවුල අන්න ඒක තමයි කොහොමද අපි හරියටම කියන්නේ උතන උඩුකුරු කරපුවම දාන්න ඕනේ නැද්ද කියන. උඩුකුරු දරුණු දාන්න ඕනේ. මොකද ද්‍රාවණේ ඝනත්වය දීලා තියෙනවා අනිවාර්යෙන් උඩුකුරු දරුණු දාන්න ඕනේ. දාන්න පරිමාවක් ඕනේ. තියෙනවා. හරිද? හරි. ඊළඟ කීයද? 13. ගැඹුරු මුහුදු පතුලේ නිදහස් වූ වායු බුබුලක් ඉහළට ගමන් කරනු ලැබේ. ඉහතදී ප්‍රස්ථාරය ඇතුළු වායු බුබුලේ වේගය T කාලය සම විචලනයේ වඩාත් හොඳ නිරූපණය වන්නේ කවර ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. හරි? හරි. ඉතින් ගෙලින්මෝගේ 4 කියලා කියන්න බැරිද? mg නියතයි කොහොමත් බර නියතයිනේ. ඔව්. v/g එන්න වැඩි වෙනව නේද? උඩට එන්න පරිමා වැඩි වෙනව නේද? ආ ඒක හිතන්න ඕනේ. ඔව් උඩට එන්න පරිමා වැඩි වෙනවා. ආ එතකොට එන්න මුළු පදේම අඩු වෙනවා ඒක. ඔව්. අර පැත්තේ තරයත් වැඩි වෙනවා. ඒ R වැඩි වෙනවනේ.
මේ ආන්තර්ප්‍රේරක අවස්ථාවක් ගන්න පුළුවන් නේද අපි? අපිට අර ඉතින් දැන් අර සාමාන්‍ය ඒ කියන්නේ පොදු එක ගත්තාම අර අපි තියරි වලදී ඇඳපු ප්‍රස්ථාරය හරියන්නේ බෑනේ ඔක්කොටම. දැන් මෙතනදි වෙන්නේ මේකේ දැන් පරිමාව සැරිසර වෙනස් වෙනවනේ. අරගේ අරේ නියතයිනේ ගෝලේ. ඔව්. මේකේ අරේ නියත නැහැ. නේද? ඔව්. කාලයත් එක්ක අරේ එන්නේ වැඩි වෙනවා. මොකද සමීකරණයක් ලියලා බැලුවා. ලියලා බලමු. mg කියන එක නියතයි. ඍණ 3න් 4යි 5 r1 ඝනය a කියලා ගමුකෝ. a ඝනය rho wg සමානයි 6ක් 5 a uv. මේක එතකොට a දෙකක තියෙනවනේ. ඔව්. මේක කොහොම සමීකරණයක් ගන්නන්නේ ඒක ප්‍රශ්නේ. බරක් නැහැ කියලා සරපොත් එහෙම. එතකොට මේකේ ඇතුලේ පීඩනය එන්ජි වෙනකොට v ρ g ලියුවොත් එන්න ඝනත්වය අඩු වෙනවා. ඒකට ඝනත්වය අඩු වෙනවා. මේක පද දෙක තුනක් වෙනස් වෙනවනේ. මේක සමීකරණයක් ගන්න කොහොමද? මේක අපිට පුළුවන් මේක වෙනස් කරලා මේක අඩු වෙනවා එතකොට. පරිමාව වැඩි වුණොත් ඝනත්වය අඩු වෙනවා කියලා හිතන්නද? ඔව්. 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 ආතෝ ස්කන්ධේ නියතයි කියලා කියන්නත් බෑ. OG නෑ පරිමාව මේක වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා මේ පදයෙන් නියතයි කියලා ගන්න පුළුවන්. හරි. එතන ගම එතකොට 6ක් 5 new v සමානයි 3න් 4යි 5 a වර්ගය g ඍණ rho w. හරිනේ? හරි. ඊට මේ පැත්තේ d සමානයි 3න් 4යි 5 a වර්ගය g යට 6ක් 5 new ඍණ rho w. මේක වෙලා තියෙන්නේ a කියන එක වෙනස් වෙනවා කාලයත් එක්ක. ඒක මේ පද දෙකටම එනවා. ඔව්. වැඩි වෙන්න මෙතන ඝනත්වය අඩු වෙනවා. මෙයා. එතකොට ප්‍රවේගය වැඩි වෙන ප්‍රමාණය ඒ තරම් වැඩි වෙන්නේ නැහැ නේද? ඔව්. අරේ වැඩි වෙනවා. අරේ වර්ග වලින් වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙනවා. මේ පදය අඩු වෙනවා. හැබැයි මේකෙන් වැඩි වෙනවා. මම කියන්නේ තේරුණාද? ඔව්. එහෙනම් වැඩි වෙන ප්‍රමාණයට තරමට වැඩි වෙන්නේ නැහැ. ඔව්. එහෙම එකක්නේ. ඔව්. එහෙම හිතන්න පුළුවන් දල අදහසක්. එහෙම බැලුවොත් තුන උත්තරේ. කාලයත් එක්ක ඒ වැඩි වෙනවා. හරි. එහෙනම් අර වැඩි වෙනකොට මේ පැත්තත් වැඩි වෙන්න ඕනේ. ඔව්. එතකොට මෙහෙමනේ. එතකොට දැන් අපි ඔකට සමීකරණයක් ලියනකොට ඕකේ අර y දැන් සාමාන්‍ය y සමාන mx වගේ අපි හදා ගන්නවනේ එකක්. ඔව්. දැන් මෙතන ප්‍රස්ථාරය ගහලා තියෙන්නේ කාලෙත් එක්ක ප්‍රවේගය ගන්නනේ. ඔව්. එතකොට ඔතන කාලේ නෑනේ. අපිට හිතන්න පුළුවන් කාලයත් එක්ක මෙයාගේ අරේ වැඩි වෙනවා කියලා. හරි. ඔව්. එහෙම ගත්තෙම. හිතන්න උඩට එන්නේ නැහැ. මෙයාගේ මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. ඔව්. එතකොට අරේ වැඩි වෙන්න බෑ. අරේ වැඩි වෙනවා කාලයත් එක්ක. අරේ වැඩි වෙන මේ ඝනත්වයත් අඩු වෙන ඊට අන්නෝම. ඔව්. ධාතුන්ට මේගොල්ලෝ උත්තරේ දීලා තියෙන්නේ 2 කිය. බලමු පොඩ්ඩයි.
මේකේ මේ සෙට් එක වැඩි කරමු. නෑ ඉස්සරහට කරමු. ඒතර විදිහට. 4 බෙදීම 3යි 5 a වර්ගයේ g යට 6ක් 5 new රෝ කියන්නේ කොහොමද දියටන්නේ a වර්ගයේ මේ පදයේ නියත නම් ඉස්සෙල්ලා ඒ ගණේ නියත නම් ඒ වර්ගයක් නියත වෙන්න බෑනේ. මේ පදේ මෙයා නියත නම් මෙයාත් නියත වෙන්න බෑ. ඔව්. ඒක මේ විතරයි වෙනස් වෙන්නේ කියලා ගන්න පුළුවන්. අපිට මේම කියන්න බැරිද අයියේ උඩට යන්න මේ මොනවද අර ජලකඳ මගින් දෙන පීඩනය අඩු වෙනවනේ. ඔව්. එතකොට උඩුකුරු තෙරපුම හින්දා ඒක තොරණෙන් යනවා කියලා එහෙම කියන්න බැරිද? උඩුකුරු තෙරපුම එන්න මොකද වෙන්නේ? ඒක නියත වෙනව නේද? නෑ නියත නෑ පරිමාවෙන් වෙන වැඩි වෙනවා. ඔව්. එතකොට උඩුකුරු තෙරපුම වැඩි වෙනවා අතන මේ මේ මොනවද ජලකඳ හින්දා පීඩනය අඩු වෙනවනේ. උඩට එන්නෙන් උඩට එන්නේ මෙයා එතකොට එතන සංප්‍රයුක්ත බලය උඩට තියනවා කියලා කියන්න බැරි. මේක අපි කියන්නේ මේකටනේ ආන්ත ප්‍රේගයටනේ. ඔව්. mg ඍණ v g ඍණ 6ක් 5 a new v සමානයි ma. ඕකනේ ඇත්ත සමීකරණේ. ඔව්. mg නියතයි කියන මේ වැඩක් නෑ. උඩට යන්න යන්න v g වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට. මේ පදයක් වැඩි වෙනවා. උඩට යන්න යන්න ප්‍රවේගය වැඩි වෙනවනේ. ඒත් දුෂ්ටාය බල වැඩි වෙනවා. හරිනේ? දැන් මෙහෙම හිතන්න දැන් ඕකේ මං නිකන් ওই ගෝලේ උඩට යනකොට ඒකේ බල ලකුණු කරන්න කිව්වොත් ඔව්. ඒකේ උඩට තියෙනවනේ කොහොමත් උඩුකුරු තෙරපුම. එතකොට යටට නෙමෙයිද ස්කන්ධේ මේ මොනවද දුෂ්‍රාවි බලය වැඩ කරන්නේ යටට නෙමෙයිද යන පැත්තට විරුද්ධ වෙන්නේ දුෂ්‍රාවි බලය වැඩ කරන්නේ. මේ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උඩට එනවා කියලා නේද? ඔව්. ඔව් යටට. v මෙයා වෙන mg දාන මෙයා දාන. හරිනේ? ඔව්. මං කියන්නේ ඔන්න ඔගේ ලකුණු ඔක්කොම ඒ කියන්නේ දැන් v ධන වෙලා අනිත් දෙක ඍණ වෙන්න ඕනේ නැද්ද කියලා. v ධන වෙලා කියලා කියන්නේ අපි දැන් තරණය වෙන්නේ උඩට කියලානේ ගන්නේ. ඔව්. ඒක උඩුකුරු කරපුවම දාන. හරි. එතකොට අනිත් දෙක ඍණ කියලා කියන්නේ. මෙයා ඍණ. හරි. ඊට පස්සේ මෙයා එන්නේ වැඩි වෙනවා. මෙයා කොහොමද නියතයිනේ? ඔව්. මෙයාත් එන්නේ වැඩි වෙනවා. ප්‍රවේගයෙන් වැඩි වෙනවනේ. ඔව්. එතකොට මේ මුළු පදේම අඩු වෙන්න ඕනි කියලා කියන්නේ. මුළු පදේම අඩු වුණොත් තරණය අඩු වෙනවනේ. එහෙම නෙමෙයි දෝකෙන් කියවෙන්නේ කියන්නේ ඔය සමීකරණ. මෙතන වෙන්නේ මොකද්ද 3න් 4යි 5 a ඝනය ρg ඍණ 6ක් 5 a new v ma. මෙයාගේ a වෙනස් වෙන්නේ ඝනයකින්. මෙයාගේ a වෙනස් වෙන්නේ a වලින්. නේද? ඔව්. එතකොට මෙයාගේ මුළු එක වැඩි වෙනවා. මෙයාගේ අඩුයි. ඔව් එතකොට මුළු මේකම වැඩි වෙනවා. ඔව් එන්නේ වැඩි වෙනවා. එහෙනම් තරණය එන්නේ වැඩි වෙනවා. වැඩි වෙනවා. තරණය එන්නේ වැඩි වෙනවා කියන ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් උත්තර දෙක. හරි? හරි. ඊළඟ එක 13 මේකේ 15. ඔව්.
අදන් බලන්න. හරිද ඉවරද? ඊයේ 17නේ 15 එක සමාන අරයන් යුතු රෝ 1 රෝ 2 ගණන්ත ඇති ඊට කලින් එකක් තියෙනවා. කීයේ? 15. අර ඒ වූ ගෝලයක් දුෂ්ටාවී සංගුණක නිව්වන් සහ ඝනත්ව d1 තරලයක් තුළ පහළට වැටෙන විට v0 ආන්ත ප්‍රවේගය ලබා ගන්න. එම ගෝලයේ දුෂ්ටාවී සංගුණක n2 සහ ඝනත්ව d2 වෙනත් තරලයක් තුළ ඉහළට නැගීමේදී v0 ආන්ත ප්‍රවේගයම ලබා ගත්තලු. තරල දෙකේ ඝනත්ව අතර වෙනස කීයද කියලා අහනවා. හරි. මෙන්න මේ එකක් තියනවලු d1 ඝනත්වයක් තියෙන තැනක මෙයා පල්ලෙහාට යනවලු v වේගයෙන්. හරි එහෙනම් දුෂ්ටාවී බල උඩට 0 ගියේ උඩට. හරි. එහෙනම් mg ඍණ v d1 g සමානයි කවුද? 6ක් pi a කියලා එකම මෙයාගේ අරේ mu v not. හරිද? n1. හරිද? තේරුණාද? ඊට පස්සේ ඊළඟ අවස්ථාව මොකද වෙන්නේ? මෙයා උඩට ප්‍රවේගය. එහෙනම් දුෂ්ටාවිතාවය පල්ලෙහාට භූතල උඩට mg පල්ලෙහාට. හරි? හරි. එහෙනම් u ඍණ f ඍණ mg
සමානයි බිඳුවයි. ඔහොම නෙන්නේ. මේකෙන් මේකට යනවානේ. u ඍණ mg සමානයි 6යි a nu 2 v naught. හරිනේ? හරි. එතන මෙතන යනවා v d2g ඍණ mg සමානයි 6යි a nu 2 v naught. දැන් සමීකරණ දෙක. අපෙන් අහන්නේ මොකද්ද? d1 ඍණ d2 නෑ d2 ඍණ d1. එහෙනම් මේ සමගාමී සමීකරණ d2 ඍණ d1 කියන්නේ මෙයාගේ මෙයා අඩු කරන්නේ. ඔව්. එකතු කරන්න. හරිනේ එකතු කරන්න හරිනේ. හරි. මේ එක සමීකරණ දෙක සමීකරණ එකතු කරාම පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි එකේ කියන්නේ උඩට යනවා කියලා නේ. ඔව්. එකතු කරන්න ඕනේ. එකතු කරන්න. හරි එක දාන දෙක. එතන මෙතන මෙයා දාන මෙතන ඍණ වෙනවා. එහෙනම් මෙතන d1g සමානයි 6යි a nu1 v naught ධන 6යි a nu2 v. හරිනේ? හරි. එහෙනම් මේ පැත්තේ අපිට ඕනේ මොකද්ද? d2 ඍණ d1. d2 ඍණ d1 කියන්නේ මොකද්ද? 6යි a1 නෑ a nu1 v naught ධන 6යි a nu2 v naught බෙදනවා 3න් 4යි 5 a ගණය වාර g. හරිනේ? හරි. පරිමාණ කියන 3න් 4ක් තියෙන්නේ. එහෙනම් මේකෙන් එක එක කපලා යනවා. 5 ට 5 ට 5 කැපෙනවා. හරි. 4ට 2යි 3යි 3යි කියලා යනවා. 3ක් nu1 v naught ධන 3ක් nu2 v naught බෙදනවා 2 බෙදීම 3යි a වර්ගය g. හරිනේ? හරි. තවත් තුනක් තියෙනවද? සමානුපාතික වෙන්නේ මොකද්ද කියලානේ අහන්නේ. ඈ? සමානුපාතික වෙන්නේ මොකද්ද කියලානේ අහන්නේ. එතකොට අර නියතයි g නියතයි. එහෙනම් උඩ පද දෙකටනේ. ඔව්. nu1 v naught ධන nu2 v naught සමානුපාතිකයි. මේක බෙදීම ඒ වර්ගය. ඔව් ඕනනම් ඒ දාන්න පුළුවන්. ඒ නියතයින් මම ගත්තේ නෑ. සමානුපාතික ලකුණු අහන්නේ. ඒතර මේ ඕන එකක් තියෙන්න පුළුවන්. හරි ගන්න බැලන්ස් එක තියෙන ඉලක්කම් ටික අඩු වෙනවා. g තයින් කරලා දාන්න පුළුවන්. පළවෙනි එක උත්තර. මං හිතේ දෙකම පල්ලයට යනවා. නෑ. 17 17 හදා හරිද? 17ම ලේසියෙන් මම හිතන්නේ. ඔව්.
හතර හරි හතර උත්තරේ නැත්තේ. හතර පොඩ්ඩක් ඉන්න. හතර තමයි යෝ. ඔව් හතරෙන්. මේ මොකද හේතුව? මේ කොහෙටද යනවා කියලා කියන්නේ? පහළටනේ. පහළයටනේ යෝ. එහෙනම් මෙන්න මේ වගේ එකක් නේ. ඔව්. මේ වගේ සමීකරණයක් නේ. ඔව්. නැත්නම් බීරෝජී ඍණ බීරෝජී එකක්. මෙයාට සමානුපාතිකයි. ඔව්. හරි. එහෙනම් රෝ ඍණ රෝ එකක්. ඔව්. එහෙම උත්තරයක් තියෙන කීයද? හතර. හරි. හරි ලේසි. තේරෙනවද ගණන් හදන්නේ? ඔව්. 20 තරලයක් තුළ ගමන් කරන ගෝලයක් මත ක්‍රියා කරන දුෂ්ටාවි බලය ගෝලයේ ප්‍රවේගයට අනුලෝම සමානුපාතික වේ. හරිද? වැරදි. දුෂ්ටාවි බලයනේ F ප්‍රවේගයට අනුලෝම සමානුපාතික නේ. F මෙදින F දුෂ්ටාවි බලය ඔව් ඔව්. F තමයි hot file AUV එන V මත රඳාපවතින අනුලෝමයි. හරිනේ? හරි. ගෝලයේ ස්කන්ධයට අනුලෝම සමානුපාතික වේ. ස්කන්ධ ගැන අදහසක් කියනවද මෙතන? නෑ. ස්කන්ධය මත රඳාපවතින ස්කන්ධ වැඩි වෙන්න මේ වෙනවා. ඉතින් ඒක එහෙම අනුලෝමයි කියලා කියන්න බෑනේ. ඉතින් උඩුකුරු කරපුම කඩුවෙන්. නේද? හා අනුලෝමයි කියලා කියන්න බෑ. ඒක තමයි. ගෝලයේ අරයට ප්‍රතිලෝම සමානුපාතික වේ. ඒක වැරදි. වැරදි. ඒ පමණ සත්‍යයි. 21 හැබැයි ඕකේ අර උඩුකුරු කරපුව නෑ කියලා ගත්තොත් මේ B හරියනවා. නේ? එතකොට mg සමානයි එහෙම කියලා එනවා ආන්ත ප්‍රවේග අවස්ථාව. ඔව්. ආන්ත ප්‍රවේග අවස්ථාව විතරයිනේ එහෙම ගන්න පුළුවන්. මෙතන කියන්නේ නෑනේ එහෙම විශේෂ කරලා නේ. ඔව්. හරිද? හරි. දැන් මොකද එකම පරිමාණ සහිත පිළිවෙලෙන් ස්කන්ධ m සහ දෙකක් m වූ ab ස්කන්ධ දෙකක් t සමාන බිඳු මොහොතේ ගැඹුරු පොකුණක පෘෂ්ඨයේ සිට නිශ්චල උදාහරණ ලද පහත ප්‍රස්තාර අතුරෙන් කුමක් මගින් පොකුණ පතුල ළඟා වන තෙක් ස්කන්ධයේ වේග වෙනස් වීම වඩාත් නිරූපණය වෙනවාද කියලා අහන්න. හරිද? ඉතින් B කියන එක නා ඉක්මනට යනවා. ස්කන්ධේ වැඩිනේ දෙකක් m ගේ. ඔව් ඒක තමයි. එකම පරිමාවනේ එහෙනම් මේ උඩුකුරු තිබුණ නියතයි. ඔව්. හරි. එහෙනම් mg තමයි වෙනස් වෙන්නේ. mg වැඩි නම් ආන්ත ප්‍රවේගයේ වැඩි. ආන්ත ප්‍රවේගය වැඩි කියලා කියන්නේ ඉක්මනට පල්ලෙහාට යනවා. හරි. එහෙනම් b ගේ ආන්ත ප්‍රවේගය වැඩි දුර කොටයි. උත්තරේ මොකද්ද? 3 නේ. 1 2යි. 1 2යි 3 මේක වගේ මගේ. ඔව්. අර ඉරි කෑල්ලක් ගහලා තියෙන කඩ ඉරි ගහලා තියෙන්නේ මොනකටද? අන්ත ප්‍රවේගයටනේ. ආන්ත ප්‍රවේගය ලබා ගන්න අවස්ථාව. ඔව්. එකම වෙලාවෙ ලබා ගන්නවද? නෑනේ. එහෙම කියන්න බෑ. එකම කාලෙද? නෑ. එහෙම කියන්න බෑ. ආන්ත ප්‍රවේගය වැඩි එක්කෙනා ඉක්මනට ලබා ගන්න නේද ටක් ගාලා. ඔව්. ඒ කියන්නේ B කියන 3 නේ උත්තරය එන්න. 3. ඒ මොකද ආන්ත ප්‍රවේගය වැඩිනේ. එයා ඉක්මනට ආන්ත ප්‍රවේගය ළඟා වෙනවා. ඉක්මනට වේගය වැඩි කරගෙන. බර වැඩිනේ. ඔව්. ඉක්මනට තරණය වෙලා ඉක්මනට ආන්ත ප්‍රවේගය ගාවට එනවා. ඔව්. හරිනේ? හරි. ඉතරේ 3. 22 ඒකට පහනේ උත්තර පෘථිවි පෘෂ්ඨයේ සිට h ඇති වලාකුළකින් කුඩා වැහි බිඳුව නිදහසේ පෘථිවි පෘෂ්ඨයේ සිට h සමග වැහි බිඳුවේ වේගය. එහෙනම් h උසේදී තියෙනවනේ වැඩිම ප්‍රවේගය.
නේද? පෘථිවි පෘෂ්ඨයේ සිට h උසකින් පිහිටි වලාකුළක් තියෙනවා. ඔව්. එහෙනම් ප්‍රවේගය වැඩි වෙන්නේ කොතනද? එන්න ප්‍රවේගය වැඩි වෙලා නියත වෙන එකද වෙන්නේ. නෙමෙයි. h සමාන බිඳුවේදී. ඔව්. h සමාන බිඳුවේදී තමයි වැඩිම උස පෙන්නේ වැඩිම ප්‍රවේගය පෙන්වනවා. ඒ පල්ලෙහාට වටනකොට ප්‍රවේගය වැඩිම වලාකුළ ගාවදී ප්‍රවේගය බිඳුව වෙන්න ඕනේ. නේද? මේකේ h කියන්නේ පොළවේදී පොළවේදී උස කියන එක නේද? ඔව් ඔව්. ඔය පටලවල දීලා තියෙන්නේ. වරද්දන්න බෑ. හරි හරි. උත්තරේ දෙක. h කියන එක කියන්නේ පොළවේදී උස නේ. ඔව්. කැපිටල් H කියලා කියන්නේ වලාකුළේ උස. එහෙනම් කැපිටල් H කියන තැන ප්‍රවේග බිඳුව වෙන්න ඕනේ. ඔව්. h සමාන බිඳුව වෙලාවේදී ප්‍රවේග උපරිම වෙන්න ඕනේ. එච්චරයි. ඒක අනිත් පැත්ත අර උසෙන් ඒක වරද්දලා. ඔව්. ඊට පස්සේ මොකද 28 ස්කන්ධය 40 ග්‍රෑම් කුඩා ලෝහ ගෝලයක් දුෂ්කරයි මාධ්‍යතුන් නිශ්චලව උදාහරි ගෝලයේ ප්‍රවේගය මෙච්චරයි ගෝලයේ මත දුෂ්කරයි බලය 0.1යි හරි ප්‍රතා බලය නොසලකා හැකි නම් දැන් සමීකරණේ දාලා ගන්න. ඔව්. රූප වෙනස් වලින් ගෝලයක් ගැඹුරු වාදන තුළ ඇති මිශ්‍ර නොවන ද්‍රව කඳ දෙකක් තියෙනවා. ද්‍රව U1 U2 ලු ගෝලයේ අදාළ ආන්ත ප්‍රවේග V1 V2 නම් උඩුකුරු තෙරපුම් බලය ඝනත්ව සමානද දන්නේ නෑ ඝනත්ව ගැන අදහසක් ගන්න පුළුවන්. අරක පා වෙනවා කියන්නේ යට එක ඝනත්වය වැඩි කියන එක. ඔව්. mg දෙන්නගම පොදුයි. එහෙනම් ඝනත්වය වැඩි එක්කෙනාගේ ආන්ත ප්‍රවේගය අඩුයි නේද? ඔව්. එහෙනම් ඝනත්වය වැඩි එක්කෙනාගේ nu1 v1 කියන එක අඩුයි. මේ nu2 v2 අඩුයි නේද? ඔව්. එහෙනම් උත්තර දෙක. ඒක නිකන් වතුරයි තෙලුයි කියලා හිතුවාම නිකම්ම කියද හැකිනේ. ඔව්. උත්තර දෙක. ඔව්. හරි. ඉන්න ගණන් ටික 82 ඉඳලා 2010 වෙනකන් ඇදුවා. කී වෙලාවද? පාමාර. අද නවත්තමුද? ඔව්. අලුත් වැඩ යන්නක් තියෙනවා. ආද අවස රෑද වැඩ. ඔව් රෑ වැඩ. අර බෙහෙත විතර පස්සේ ඉන්දියා යනවා මාර්ගයට. මට අද දවසම නිින්ද ගියා. මොකද ඒක සීන් එකක් තියෙනවද දන්නේ නිින්ද යන මේ. වැඩ ගොඩක් කරන්න ගියා ඒ ඔක්කොම ඉවරයි. ලියාගෙන මාතෘකා පුෂ්ටික ආතති. පුෂ්ටික ආතති දැකලා තියෙනවද? අර රබම් බෝලයක නම් දන්න. ඔව්. හරි ඔය දිය ලිස්සන්න ඇවිදින්නේ මේ පුෂ්ටික ආතතිය බලපාන තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ පුෂ්ටිය ඇතුළට ගිලා බහින්නේ නැහැ. හොඳට අල්ලගන්න. මේක කරන්නේ සංසක්ති සහ ආසක්ති බල. ඔය ළමයි දන්න. හරි? සංසක්ති බල කියලා කියන්නේ එකම වර්ගය අනු ආසක්ති බල කියලා කියන්නේ වෙනස් වර්ගය අනු එකිනෙකාට බන්ධන හදාගෙන ඇලිලා ඉන්නවා. හරි? ඔක තමයි පුෂ්ටික ආතතිය කියලා කියන්නේ. හරි? හරි. ලියුවද පුෂ්ටික ආතතිය කියලා? ඔව්. ලියන්න පුෂ්ටික ආතතිය ඇතිවීම සඳහා පුෂ්ටික ආතතිය ඇතිවීම සඳහා ද්‍රව ද්‍රව අතර පරාද්‍ර සංසක්ති බල නැත්නම් නිකම් ලියන්න ද්‍රව අතර සංසක්ති බල හරි
හරි. සහ ද්‍රව වස්තු අතර ආසක්ති බල හරි. මත රඳා පවතී. මේක මේ ගණන් හදන ඉගෙන ගත්තාම ඇති මේක මහ දෙයක් නෑ. හරි. කුච්චිකාදී සංගුණිකී කියලා එකක් තියෙන ඉස්සරහට ඒකක දිගකට බලය කොහොමද කියන එක. හරි. ඔන්න ඔය ටික තියෙන්නේ. ඊළඟ දවසේ මේකේ ගණන් ටික හදලා මේක ඉවර කරමු. පාඩම ඉවර ලබන හතියේ. ඊට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඒකත් කොහොම හරි ඉවර කරන්න පුළුවන් අපිට දවස් 2ක් 3ක් විතර යනකොට. හරි. හරි. අර මේක තමයි ඉවර ගන්න. ප්‍රැක්ටිකල් ටික ඉවර කරමු. එතනින් ඉවරයි. ප්‍රැක්ටිකල් ටික දැන් ප්‍රැක්ටිකල් ටික ඔව්. අර මේ මොනවද මේක? දෙවෙනි තුන්වෙනි පාඩම. නෑ දෙවෙනි පාඩම. ආලෝකය. ආලෝකයේද? ඔව්. ආලෝකේ පටන් ගමු ඊළඟ දැන් මේ පදාර්ථය මේක උනහම විකිරණය. ආලෝකේ මම දවස් දෙකක් හරි දාලා කරලා ඉවර කරලා දාන්නම් මේ ආලෝකේ මහ දෙයක් නෑ බං. සමීකරණ එකයි. දෝලන් තරංගවල අර සරල අනුවර්තීය චලිතය එහෙම අවුලක් නැහැ. ඊළඟට අර මට මේ අර අමාරු වෙන්නේ අර අතනින් පස්සේ තරංගවල ಗುಣ වගේක් තියෙන. ඉතින් පාඩම් කරන හැටිනේ අමාරු. ඒ තරංග ಗುಣ පාඩම් කරන්න තියෙන ගණන් හදන්න නෙවෙයි. ගණන් හදන්නත් තියෙනවා. පාඩම් කරන්න තියෙන ගොඩක්ම. ඔව් ඒකේ කියන ගොඩක් තියෙනවා මේ භූකම්පනයි. කොට බලපන්. තව මේ ඩොප්ලර් එකෙන් ගණන් ටිකක් හදා ගන්න ඕනේ. මට අර ඒකේ අර සූත්‍ර පොඩ්ඩක් මම අර සාපේක්ෂ ප්‍රවේගය දාන්න තමයි මේ ඒකෙන් පැටලෙනවා මාර විදිහට. අර කියපු විදිය ලේසි තමයි. අපේ ප්‍රවේගය ඩොප්ලර් හදන්න කියන්නේ මේ වෙලා යනවා. නිකන් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක තමයි. ඒ විභාගේ කොයි කාලේ තියෙද්ද දන්නේ නැහැ. කොහොමද දන්නේ? කොයි කාලේ තිබ්බද ලෑස්තිලා තියෙනවා. දැන් හරි දැන් මේ මොන මාසෙද අගෝස්තුනේ? ඔව්. අట్లా මේනෝට ඉවරෙන්නේ මේ. ඔව්. අපි ගියේ එන අපේ කොරෝනා විෂයන් පන්ති ඉවරයි නේ. ඒලියල් ඉවරයි නේ නම් මේ ලොකු දුන්න. අපි ගියේ කොරෝනාට පන්ති කරන්නේ නැතුව දැන් අන්තිම යන්නේ නේ. ඔව්. මාස කීයක් අතරද? 4ක්. 4ක් විතර කරන්නේ. හරි. එනේ ගණන් ටික හදන්න මේ තාම ගණන් තියෙනවා ඉතුරු වෙලා ඒ ගණන් ටිකත් හදන්න. දෘෂ්ටිගතදී උඹට පුළුවන් බැරි නෑ ගණන් හදලා තියෙන එක ඇති වෙන්න. ඔව් අර සබන් බෝල එක නම් මතකයි. ඒක තමයි තියෙන දිගට. හරියයි එන යනවා. හරි.